අයිබෝන් දරුදරෙනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් ආරම්භ කළා විෂය නිර්දේශයේ තවත් වැදගත් හා පුළුල් මාතෘකාවක් වන මූල්‍ය කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය කියන විෂය පතය ව්‍යාපාරවල සාර්ථක පැවැත්මට දායක වන ආකාරය තමයි මේ මාතෘකාවත් ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ගිනුම්කරණය උසස් පෙළ ගිනුම්කරණය කියන විෂය තුලත් ව්‍යාපාරාධ්‍යනය කියන විෂය තුලත් විෂය දෙක තුලම දෝලණය වන මාතෘකාවක් තමයි මේක. ඊළඟට මේ මූල්‍ය කළමනාකරණය කියන විෂය අපේ ජීවිතවලටත් සම්බන්ධ කියලා මම පළවෙනි පරිච්ඡේදයේ කියලා දුන්නා. අපේ කුටුම්බය තුල ගෘහය තුල ප්‍රශස්ත ජීවන රටාවක් පවත්වාගෙන යාමේදී ගෘහය ඇතුලේ මූල්‍ය කළමනාකරණය විධිමත්ව පවත්වාගෙන යාම අතිශය වැදගත්. ඒක ගොඩාක් අම්මලනේ වැඩි පංගුවක්. ගොඩාක් අම්මල ඒක අපූර්වට කරනවා. ගෘහයන් තුල අම්මලට හොඳ මූල්‍ය කළමනාකරණ කුසලතාවයක් මං හිතන්නේ සහජයෙන්ම ලැබිලා තියෙන නැත්නම් දෙවියන් වහන්සේ ප්‍රදානය කරලා තියෙනවා. තාත්තලට වඩානේ තාත්තලා සීමිත පිරිසක් හොඳින් මූල්‍ය කළමනාකරණය කරනවා. වැඩි පිරිසකට ඒක අපහසු. ඒ නිසා ඒක ස්වේච්ඡාවෙන්ම අම්මට දීලා තියෙනවා. ඒ අම්මලා ඉතා හොඳ මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යන විට ගෙදර ගොඩාක් ප්‍රශ්න අඩුයි. දරුවන්ගේ ප්‍රශ්න අම්මා තාත්තා අතර ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ඒ ප්‍රශ්න පව වැඩි වෙන්න හේතුවක් වෙනවා මූල්‍ය කළමනාකරණය අවිධිමත් වෙලා කුටුම්බයේ තුල ද්‍රවශීලතා ගැටලු එදිනදා වියදම් පියව ගන්න මුදල් අංගහිකම් ඇතිවීමේදී නැති ප්‍රශ්න නිර්මාණය වෙනවා. එවැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න එකම මඟ තමයි දෙමෝපියන් අතින් හොඳ මූල්‍ය කළමනාකරණයක් නිවසක් තුල පවත්වාගෙන යාම. ඒ වගේම මේ මූල්‍ය කළමනාකරණය කියන විෂය ව්‍යාපාරවල සාර්ථක පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. ඒ වගේම රටක නැත්නම් ආර්ථිකයක යහපත් කියන්නේ ආර්ථිකයක ඉතා ක්‍රියාශීලී ආර්ථිකයක් වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා විදේශ විනිමය උපයන ආර්ථිකයක් ඒ වගේම ආයෝජන ඉහළ යන ආර්ථිකයක් රටේ නිෂ්පාදනය රැකියා නියුක්තිය ඉහළ යන වර්ධනය වන ආර්ථිකයක් ඒ වගේම රටේ වෙළඳ පොලේ සාමාන්‍ය මිල මට්ටම පහළ මට්ටමක රඳවාගෙන උසස් ජීවන රටාවක් ගත කරලා සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මූලික පසුබිම ඍජුවම සපයන මාතෘකාවක් තමයි මූල්‍ය කළමනාකරණය. රටක මූල්‍ය කළමනාකරණය අවිධිමත් වුණොත් එහෙම මුදල් සැපෙවුම අනිවාර්යයෙන්ම අයාලේ යනවා. එක්ක මුදල් සැපෙවුම ඉතා ඉහළ යනවා නිෂ්පාදන ධාරිතාව ඉතාම පහළ මට්ටමක පවතිනවා. මොකක්ද ඇති වෙන පරාසය? උද්දමනය. දැඩි ලෙස මිල මට්ටම ඉහළ යනවා. මිනිස්සුන්ට ක්‍රය ශක්තිය අනුව මිලදී ගත හැක්කේ තමන් අපේක්ෂා කරන භාණ්ඩවලින් 50%ට වඩා අඩු ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම ජීවන තත්ත්වය පිරිහෙනවා. ඒ වගේම ආයෝජන සීමා වෙනවා. නිෂ්පාදනය අනිහිටිනවා. විවිධ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ආර්ථිකයක් ගොඩ ගන්නත් ඍජුවම වැදගත් වෙන විෂයක් තමයි මූල්‍ය කළමනාකරණය. විශේෂයෙන්ම ආර්ථිකය කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැද යන නැවියා කපිතාන් වශයෙන් සලකන්නේ මහ බැංකුවනේ ඕනම රටක. ඒ මහ බැංකුවේ ඉන්න ආර්ථික විශේෂඥයින්ට මූල්‍ය කළමනාකරණ දැනුම හොඳටම තිබිය යුතුයි. එහෙම මූල්‍ය කළමනාකරණ දැනුමක් තියෙන සෑම රටකම මහ බැංකුව වඩා ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යමින් ප්‍රශස්ත ලෙස විදේශ විනිමය සංචිත ගොඩනගමින් ඒවා ස්ථාර මට්ටමක පවත්වාගෙන යමින් ආර්ථිකය ඉතා ක්‍රියාශීලී ආර්ථිකයක් වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා අවසානයේ සංවර්ධිත ලෝකයේ කරා රට අරගෙන යනවා. මූල්‍ය කළමනාකරණය අවිධිමත් නම් මහ බැංකුවේ ඉන්න විශේෂඥයින්ගේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අනිවාර්යයෙන් මේ රටේ විවිධ ආර්ථික ප්‍රශ්න ඇති වෙලා විදේශ සංචිත හිඟ වෙලා ලොකු ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ මූල්‍ය කළමනාකරණය කියන විෂය අපේ ජීවිතවලට වගේම අපේ ආර්ථිකයට අපේ ගෘහයට පවා සාර්ථක ආර්ථිකයක් පවත්වාගෙන යන්න හොඳ ගෘහයක් පවත්වාගෙන යන්න හොඳ ජීවන රටාවක් පවත්වාගෙන යන්න අතිශය ප්‍රබල දායකත්වයක් ලබා දෙන විෂයක් බව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි මූල්‍ය කළමනාකරණයේ මූලික හැඳින්වීම කතා කරා පළවෙනි පරිච්ඡේදයෙන්. ඊට අමතරව මූල්‍ය කළමනාකරණය තුළ සිදුවෙන ප්‍රධානම මූල්‍ය කාර්යයන් දෙක අපි සාකච්ඡා කරා.
ඒ තමයි මූල්‍ය නේතම් මූල්‍ය සම්පාදනය කර ගැනීම සහ මූල්‍ය දෙවීම. වාසිදායක මාර්ගවලින් අවශ්‍ය මූල්‍ය සම්පාදනය කර ගැනීමත් ඒවා ඵලදායී මාර්ගවල ආයෝජනය කිරීමත් තමයි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම කාරණා දෙක වශයෙන් අපි කතා කරේ. ඒ වගේම පළවෙනි පරිච්ඡේදයෙන් අපි විශේෂයෙන්ම කතා කරා විභාගයට නිරන්තරයෙන්ම හැමදාම අහනකොත් ඒකත් අතිශයෝක්තියක් නොවේ. නිරන්තරයෙන්ම විභාග ගැටලුවක් මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ. මතකද? මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම අරමුණ තමයි ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය. අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය නැත්තම් ධනය නැත්තම් ස්කන්ධය උපරිම කිරීම. මතකද? ඕනම රටක මූල්‍ය කළමනාකරුවෙක් මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියේදීත් කිරීමෙන් අපේක්ෂා කරන මූලික අරමුණ තමයි හිමිකරුවන්ගේ නැත්නම් අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය නැත්නම් ධනය නැත්නම් ස්කන්ධය උපරිම කිරීම. මොකද්ද මේ කියන්නේ? ව්‍යාපාරිකයෝ ව්‍යාපාර වෙත තමන්ගේ අරමුදල් ආයෝජනය කරනවා. තමන්ගේ ඉතිරි කරගත්ත මුදල්, සමහරට අතමාරුට ගත්ත මුදලක්, තමන්ගේ වත්කම් විකුණා ලැබෙන මුදලක්, එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් නැත්නම් මූල්‍ය වෙළඳ පොලෙන් ණයටගත් මුදලක්. ආදී වශයෙන් විවිධ මාර්ග වලින් තමන් මුදල් සම්පාදනය කරන් ව්‍යාපාරයට යොදවනවා. ඒව මොකද වෙන්නේ? නොබොහෝ කලකින් විවිධ වත්කම් බවට පත් වෙනවා. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, තාක්ෂණය ආදී වශයෙන් වත්කම් බවට පත් වෙනවා. මෙන්න මේ වත්කම් වල අගය එන්නම වැඩි කර ගැනීම තමයි ඕනෑම අයිතිකරුවෙකුගේ ප්‍රාර්ථනාව වෙන්නේ. ලාභ අරමුණ කර නොගත් ව්‍යාපාර හිමිකරුවන්ගේ පවා මූලික අරමුණ වෙන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම් වලගේ වර්ධනය කර ගැනීම. ඒ නිසා මූල්‍ය කළමනාකරුවෙක් මූල්‍ය කළමනාකරන ක්‍රියාකාරකම් ඉටු කිරීමේදී හැම විටම උත්සාහ කරනවා මේ ව්‍යාපාරයේ හිමිකරුවන් සතු වත්කම් වලගේ වැඩි කරන්න. සෑම මූල්‍ය කළමනාකරන තීරණයකින් උත්සාහ කරනවා ව්‍යාපාරයේ අයිතිකරුවන්ට හිමි සියලු වත්කම් වලගේ රුපියලකින් හරි වැඩි කරගන්න. ඒක තමයි මේ ව්‍යාපාරයේ හිමිකරුවන්ට ව්‍යාපාරය හා සබැඳී අගය උපරිම කිරීම කියන්නේ ඕකයි. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් ව්‍යාපාරයට රුපියල් මිලියන 500ක් යොදවලා වසර 5කින් එක්ක 10කින් නැත්නම් 20කින් 50කින් ආදි වශයෙන් ඒ ව්‍යාපාරය අපි හිතමු කාට හරි විකුණා දානවා කියලා. විකුණා දැම්මොත් අපි ආයෝජනය කළේ කීයද අයිතිකරුවෝ? මිලියන 500යි. මිලියන 500ට වඩා අනිවාර්යයෙන්ම ඉතා ඉහළ මුදලක් තමන් අතර ලැබෙන්න ඕන. අන්න එහෙමනම් අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳියාගේ උපරිම වෙලා. ඊළඟට මේ ව්‍යාපාරය ඈවර කරනවා නම් කවදා හරි ඈවර කරද්දි ඒ වත්කම් උපලබ්ධි කර ලැබෙන මුදල ආයෝජිත මුදල මෙන් කීප ගුණයක් වෙන්නට ඕනේ. එහෙම කීප ගුණයක් කර ගැනීම තමයි හිමිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳියාගේ උපරිම කිරීම කියලා කිව්වේ. ඕක තමයි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම අරමුණ. පැහැදිලිනේ? රයිට්. අපි අද පරිච්ඡේදයෙන් දෙවන පරිච්ඡේදයෙන් කතා කරන්නේ යන්නේ ව්‍යාපාරයක විකල්ප අරමුදල් සම්පාදන මාර්ග. ව්‍යාපාරයක විකල්ප අරමුදල් සම්පාදන මාර්ග. අපි දන්නවා ව්‍යාපාරයකට විවිධ ක්‍රමවලින් අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරගන්න පුළුවන්. අපිටත් තියෙනවනේ. දැන් ඔබට අපි හිතමු සුළු පරිමාණ ව්‍යාපාරයක් නැත්නම් ස්වයං රැකියාවක් වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ ඕන නම් ඒකට අවශ්‍ය මූල්‍ය සපයාගත හැකි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ඉතිරි කිරීම. තව එකක් තමයි මූල්‍ය වෙළඳපොළ හෙවත් මූල්‍ය ආයතනයකින් නැත්නම් බැංකුවකින් ණය ලබා ගැනීම. එහෙම නැත්නම් වාණිජ බැංකුවකින් අයිරා පහසුකමක් කෙටි කාල ණය ලබා ගැනීම. එහෙම නැත්නම් හිතවතුන්ගෙන් අතමාරුට ලබා ගැනීම. එහෙමත් නැත්නම් අවිධිමත් මුදල් වෙළඳපොළ කියලා එකක් තියෙනවනේ ඉන්ෆෝමල් මනි මාකට්. ඒ කියන්නේ පොලිකරුවන් සීට්ටුකරුවන් ඒගොල්ලන්ගෙන් පොලියට ගන්න පුළුවන්. එක්කෝ අපි කියන්නේ ඩේලි ඉන්ටරෙස්ට් දිනපතා පොලියක් ගෙවීම පදනම මත අපි ණය මුදලක් ගන්නවා. තේරුණාද? තමන් සතු අතිරික්ත වත්කම් තියෙනවා. ඒ වත්කම් විකුණනවා. එහෙම නැත්නම් තමන් සතු වත්කමක් බද්දට දෙනවා. අපි තුමු ඉඩමක් තියෙනවා. ඉඩම බද්දට දෙනවා වගා කටයුතු වලට. නැත්නම් කර්මාන්තශාලාවකට අවශ්‍ය අපි හිතමු ගබඩා සංකීර්ණයක් ඉදි කරන්න, යාඩ්යක් ඉදි කරන්න. දීලා විශාල බදු මුදලක් අය කරනවා. ඒ විවිධ ක්‍රම මගින් අපිට අවශ්‍ය අරමුදල් හොයාගෙන අපට ස්වයං රැකියාවක් ආරම්භ කරන්න පුළුවන්. අනේ වගේ ව්‍යාපාර සඳහා විකල්ප අරමුදල් සම්පාදන මාර්ග තියෙනවා. ඒ මොනවද? ඒවැ සාපේක්ෂ වාසිය මොනවද? ඒ වගේ ඒ විකල්ප අරමුදල් සම්පාදන මාර්ග වලින් අපි
ඒව එකිනෙකට ඇගේමට ලක් කරන්න ඕන. ඉවැලුවේට් කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? එක් එක් විකල්ප අරමුදල් සම්පාදන මාර්ගවල වාසි අවාසි හොඳින් විශ්ලේෂණය කරන්න ඕන. නැත්නම් අපි වාසි අවාසි දාන්න ඕන තරාදීකට. දාලා වැඩි බරක් තියෙන අවාසි නම් අපි මේ මූල්‍ය සම්පාදන මාර්ගයේ අමතක කරනවා. අපි ඒකට ගහන්නේ. වැඩි බරක් තියෙන වාසි නම් එහෙනම් ඒ වාසිදායක මූල්‍ය සම්පාදන මාර්ගයෙන් අපි අරමුදල් සම්පාදනය කරගන්න තීරණය කරන්න ඕන. ඒ විදිහට තමයි අපි අරමුදල් සම්පාදනය කරගෙන ව්‍යාපාරවල මූල්‍ය පිරිවැය. ඒ කියන්නේ ඒ මූල්‍ය සම්පාදනය කර ගැනීමදී එක්ක පොලී ගෙවන්න වෙනවා. කොටස් විකුණීමක් නම් ලාභාංශ ගෙවන්න වෙනවා. විවිධ ප්‍රතිලාභ ගෙවන්න වෙනවා. ඒවා පිරිවැයක්. ඒ පිරිවැය අඩු කරගෙන අපේ ලාභදායීත්වය වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි මුලින්ම බලමු ව්‍යාපාරයක මූල්‍ය අවශ්‍යතා. එහෙම නැත්නම් අරමුදල් අවශ්‍යතා. Financial requirements of a business. Financial requirements of a business. දැන් ඕනෑම තරාතිරමක ව්‍යාපාරයක මූල්‍ය අවශ්‍යතා සමානයි. වෙනස තියෙන ව්‍යාපාරයේ ස්වරූපේ විතරයි. උදාහරණයක් වශයෙන් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාර කියලා ભેදයක් නැහැ. ඒ සියලු ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සමානයි. මූල්‍ය අවශ්‍යතා දෙකයි තියෙන්නේ. එහෙම නැත්නම් භූගෝලීය පිහිටීම අනුව සීත දේශ ගුණයක ක්‍රියාත්මක වන ව්‍යාපාර, උෂ්ණ දේශ ගුණයක ක්‍රියාත්මක වන ව්‍යාපාර කියලා ભેදයක් නැහැ. ඒත් අවශ්‍යතා සමානයි. එහෙම නැත්නම් ගෝලීය වශයෙන් සලකා බැලීමේදී ගෝලීය ව්‍යාපාර එක්ක ජාතික මට්ටමේ ව්‍යාපාර නැත්නම් ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාර. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔය ඕනෑම තරාතිරමක ව්‍යාපාරයකට මූල්‍ය නැත්නම් අරමුදල් අවශ්‍ය වෙන්නේ මූලික හේතු දෙකක් සඳහා. එකක් තමයි කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා. කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා short term financial requirements. අනිත් එක තමයි දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා long term financial requirements. ඔය අවශ්‍යතා දෙක තමයි ඕනෑම ව්‍යාපාරයකට පොදු අවශ්‍යතා. අපි ගමුකෝ රජයක්. රජයක් ගත්තත් එහෙම රජයක මහා භාණ්ඩාගාරයට නේ මූල්‍ය අවශ්‍ය වෙන්නේ. රජයේ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන්නේ. ඒත් සමහර ඒවා කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා, සමහර ඒවා දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතා. ආරෝග්‍ය ශාලාවක් හිතන්න, විශ්වවිද්‍යාලයක්, ඔයාලා ඉගෙන ගන්න පාසලක් ඒත් එහෙමයි. ඒ හැම එකකම එක්ක කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා, එක්ක දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතා කියලා වර්ග දෙකකට බෙදෙනවා. මොකද්ද මේ සාමාන්‍ය කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා කියන්නේ? එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී දෛනික ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමේදී කෙටිකාලීන වියදම් පියවා ගැනීමට අවශ්‍ය වන අරමුදල් අවශ්‍යතා. බොහොම සරලයි. ඕනෑම ව්‍යාපාරයක් දෛනිකව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී අපි කියන්නේ දිනපතා බිස්නස් එක රන් කරද්දී කෙටිකාලීන වියදම් මාර්ග තියෙනවනේ. අපි ඕකට කියනවා අයබාර වියදම් කියලා කියනවා අනිත් පැත්තෙන්. ඒ කෙටිකාලීන වියදම් මාර්ග පියවා ගැනීමට කිසියම් මූල්‍ය ප්‍රමාණයක් අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක තමයි කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා කියන්නේ. තේරුණානේ? ඊළඟට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී ජංගම නොවන වත්කම්. නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එක්ක ස්ටාර්ට් එකේදී නැත්නම් මැදදී පවත්වාගෙන යාමේදී ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය ජංගම නොවන වත්කම්. වෙන විදිහෙන් කියන මොකක්ද? ස්ථාවර වත්කම්. එක්ක ජංගම නොවන කියන්නේ මොනවද? ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම සඳහා අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක තමයි දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා කියන්නේ. ඒක තමයි දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා කියන්නේ. මේකටම කියන්න පුළුවන් තව නම මොකද්ද? මේකට කියන්න පුළුවන් කෙටි කාලයකට తాවකාලික. తాවකාලික මූල්‍ය අවශ්‍යතා. ඒත් හරි. හරිද? මේකට කියන්න පුළුවන් ස්ථාවර permanent ස්ථාවර මූල්‍ය අවශ්‍යතා. ස්ථාවර මූල්‍ය අවශ්‍යතා. එතකොට එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී යම් යම් කෙටිකාලීන නැත්නම් తాවකාලික වියදම් අවශ්‍යතා මතුවෙනවා.
ඒ වියදම් පියවීම සඳහා අවශ්‍ය වන අරමුදල් තමයි කෙටි කාල මූල්‍ය අවශ්‍යතා කියන්නේ. අපිට මෙහෙම ලිව්වනම් එදිනෙදා ව්‍යාපාර කටයුතු. එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී දැරිය යුතු වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් තමයි කෙටි කාල මූල්‍ය අවශ්‍යතා කියන්නේ. ඕනම ව්‍යාපාරයකට පොදුයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් තොග මිලදී ගැනීම. ඒක තේරෙනවනේ. කර්මාන්ත ශාලාවක් නම් නිෂ්පාදන ආයතනයක් නම් ගොඩක් වෙලාවට ගන්න අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය වැනි යෙදවුම්. ඒවා ඉතින් අපිට එක්ක දිනපතාම මිලදී ගන්න වෙනවා. නැත්තම් දවස් 3කට සැරයක්, සතියකට සැරයක් ආදී වශයෙන් කෙටි කාලිනව මිලදී ගන්න වෙනවා. අපි නිකමට හිතමු අපි මේ සලකා බලන ව්‍යාපාරයේ භෝජනාගාරයක් කියන්නකෝ. රෙස්ටෝරන්ට් එකක් කියන්නකෝ, කෑම බීම සපයන. නැත්තම් හොටල් එකක් කියන්නකෝ. ඒ භෝජනාගාරයට අපි හිතමු මාළු, ඒ වගේම මස් වර්ග ගොඩක් වෙලාට ගන්න වෙන්නේ නැවුම් විදියට. දැන් මාළු එහෙම අරගෙන ෆ්‍රීෂස් වල, ඒ කියන්නේ අධිසීත කරනවල දාලා සති ගණන් පරණ කරලා ඒ මාළු වලින් විවිධ කෑම වර්ග පිළියෙල කරන විට කෑම වල රසයක් නැහැනේ. ගුණයක් නැහැ, කොහොමද රසයක් නැහැනේ. දැන් අපේ සාමාන්‍යයෙන් බලන්නේ පාරිභෝගිකයේ කෑම කන්නාම භෝජනාගාරයක ගුණයට වඩා රසයනේ. ඇත්ත කතාව ඒකනේ. හරිනම් බලන්න ගුණය. දැන් මම උනත් බලන රසයෙන් පස්සේ බලන මේක ගුණද? මට මේක අහිත කරද? මේකෙන් අපේ මේදේ වැඩි වෙනවද? ඒක දෙවනුන් හිතන්නේ. ඒ නිසා රසය වැඩි කරන නම් අනිවාර්යෙන්ම ෆ්‍රෙෂ් ෆිෂ් වෙන්න ඕන. අලුත් මාළු වෙන්න ඕන. අලුත් මස් වර්ග වෙන්න ඕන. එහෙනම් සාමාන්‍යයෙන් මම දන්න හොඳට කෑම පිල්ල කරන හොටල් වල භෝජනාගාරවල දිනපතා ඔය කුකුල් මස් ගන්නවා. දිනපතා මාළු ගන්න, අලුත් මාළු. එහෙනම් ඒ දිනපතා ගෙවන්න ඕනේ. තොග කියන්නේ ඒකයි. තේරුණාද? දැන් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් කියන්නකො. එතන එහෙනම් සමහර විට නිමි භාණ්ඩ වෙන්නත් පුළුවන්. ඒත් අමුද්‍රව්‍ය වෙන්නත් පුළුවන්, නිමි භාණ්ඩ වෙන්නත් පුළුවන්. තේරුණානේ? දැන් සමහරට මම මීට් ෂොප් එකක් පවත්වාගෙන යනවා, මස් මාංශ අලෙවි කරන වෙළෙන්සැලක්. එතකොට මගෙන් පුරුදු කස්ටමර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ සමහරට කුඩා පරිමාණ හෝටල් පවත්වාගෙන යන අය, භෝජනාගාර පවත්වාගෙන යන අය. ඒගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත් මාළු, අලුත් එළවලු. තේරුණාද? එහෙනම් මමත් අලුත් මාළු එළවලු මිලදී ගන්න ඕන. ගත්තොත් තමයි මට අලුත් දෙයක් විකුණන්න පුළුවන්. මට බිස්නස් එකක් තියෙන්නේ. ඒ නිසා ඒ සදා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අපිට ඒ දෛනික තොග ලබා ගන්න කිසියම් මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. ඒක තමයි කෙටි කාල මූල්‍ය අවශ්‍යතා කියන්නේ. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් දෛනික වැටු. ඩේ සැලරිස්. දෛනික වැටු. දෛනික වැටු වියදම්. තේරුණානේ? ගොඩක් වෙලාට භෝජනාගාර වගේ ගෙවන්නේ ඩේ සැලරිස්. ඒතකොට ආවොත් පඩි ගෙවන නැත්තම් නෑ. එහෙනම් ඒ ගෙවීම් කරන්න දිනපතා නැත්නම් එදිනෙදා කෙටි කාල මූල්‍ය අවශ්‍යතා අවශ්‍ය වෙනවා. තේරුණාද? තුන්වෙනි එකක් ගත්තොත් අපි හිතමු සේවා බිල්පත්. ගෙවීම සඳහාත් අවශ්‍ය වෙනවා කෙටි කාල මූල්‍ය අවශ්‍යතා. විශේෂයෙන්ම දුරකථන බිල, ඒ වගේම ජල බිල්පත වැනි, ඒ වගේම විදුලි බිල්පත මාසිකවම ගෙවන්න එපා. තේරෙනවද? ඒක වර්ෂයකට 12 වාරයක් අවමෝසෙන් ගෙවන්න එපා. ඒතකොට ඒවා කෙටි කාල මූල්‍ය අවශ්‍යතා. තේරුණානේ? වසරකට අඩුවෙන් ප්‍රතිඵල ලැබෙන මාර්ගවල යෙදවීමනේ කෙටි කාල මූල්‍ය අවශ්‍යතා කියන්නේ. වසරකට වැඩියෙන් ප්‍රතිඵල ලැබෙන මාර්ගයක අපි වියදම් කරනවා නම් ඒක ඇත්තටම ඒක ආයෝජනයක්. ඒක එනම් දිගු කාල නැත්නම් ස්ථාවර මූල්‍ය අවශ්‍යතා වෙනවා. වගේ සෑම ව්‍යාපාරයකටම මේ වගේ වියදම් තියෙනවා. තේරුණානේ? රයිට්. ඊළඟට දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා නැත්නම් ස්ථාවර මූල්‍ය අවශ්‍යතා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී එක්ක ආරම්භයේදී, එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතරතුරදී
ස්ථාවරවත්කම් නැත්නම් ජංගම නොවන වත්කම්. එහෙම තමයි ටීචර්ස් ගයිඩ් එකේ තියෙන්නේ. ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ ස්ථාවරවත්කම් මිලදී ගන්න, අත්පත් කරගන්න කිසියම් අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක ආරම්භයේදීත් අවශ්‍ය වෙන්න පුළුවන්, මැදදීත් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය තමයි දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාව කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම ව්‍යාපාර ආරම්භ කරද්දී අපිට ඉඩම් මිලදී ගන්න වෙනවා. කර්මාන්තශාලා ඉදි කරන්න, ගබඩා ඉදි කරන්න, විකුණුම් හල් ඉදි කරන්න, සේල් සෙන්ටර්ස් ඉදි කරන්න. තේරුණාද? එහෙනම් ඉඩම් මිලදී ගන්න වෙනවා. ඊට පස්සේ ගොඩනැගිලිත් ඉදි කරන්න වෙනවා. ඉදි කරන්නේ නැත්නම් ඉඩම් සහ ගොඩනැගිලි බද්දර ගන්න වෙනවා. අවුරුදු 5කට 10කට 15කට වගේ අපි ගිවිසුමක් ගහලා බදු ගිවිසුමක් ගහලා බද්දර ගන්න වෙනවා. ඒත් අපි එකවර ගෙවන්න ඕනේ එතකොට. බදු මුදල එකවර ගෙවන්න ඕනේ. අවුරුදු 10ක් නම් 10 මුදල එකවර ගෙවන්න ඕනේ. තේරුණාද? එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ මිලදී ගන්න වෙනවා. රථ වාහන මිලදී ගන්න වෙනවා. ගෘහ භාණ්ඩ මිලදී ගන්න වෙනවා. කාර්යාල උපකරණ ඔය පරිගණක, ඇඩින් මැෂින්, එකතු කිරීම යන්ත්‍ර, ගණක යන්ත්‍ර, කැල්කියුලේටර්, ඒ වගේ විවිධ කාර්යාල උපකරණ මිලදී ගන්න වෙනවා. ප්‍රින්ටර්, මුද්‍රක නැත්නම් මුද්‍රණ යන්ත්‍ර මිලදී ගන්න වෙනවා. ඒවා ප්‍රතිඵල දිගු කාලීනයි. ඒවා ප්‍රතිඵල දිගු කාලයක් තිස්සේ ලබන්න පුළුවන්. ඉතින් ඒවා මිලත් වැඩි. තේරෙනවද? අන්න ඒවා අත්පත් කරගන්න, ඒවා බද්දර ගන්න අවශ්‍ය වන අරමුදල් අවශ්‍යතාව තමයි දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාව නැත්නම් ස්ථාර මූල්‍ය අවශ්‍යතාව කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒකේ ප්‍රමාණය සාපේක්ෂව ක්‍රිටිකල් මූල්‍ය අවශ්‍යතාව වලට වඩා වැඩි. දැන් ක්‍රිටිකල් මූල්‍ය අවශ්‍යතාව අපි හිතමු දිනකට සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් වශයෙන් අවශ්‍ය වෙන්නේ අපි හිතමු මිලියන 2ක් කියලා. මේවා මිලියන නෙමෙයි බිලියන ගණක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ වගේමයි ප්‍රතිඵලය දීර්ඝ කාලීනයි. දීර්ඝ කාලීනව අපට ඒකෙන් ආදායම් නැත්නම් ප්‍රතිලාභ උපය ගන්න අවස්ථාව උදා වෙනවා. තේරුණානේ? එතකොට එමනම් දීර්ඝ කාල මූල්‍ය අවශ්‍යතාව කියලා කියන්නේ ව්‍යාපාර ආරම්භයේදී මෙන්ම පවත්වාගෙන යාමේදී ඒත් හරි. පසුව පවත්වාගෙන යාමේදී එක්ක ව්‍යාපාර ආරම්භයේදී මෙන්ම පවත්වාගෙන යාමේදී කියන්නේ මැදදී පවත්වාගෙන යාමේදී ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ මොනවද? ස්ථාවර වත්කම්. එහෙම කිව්වත් කමක් නැහැ. ස්ථාවර වත්කම්. ඒ වත්කම් වලින් අපිට ප්‍රතිලාභ දීර්ඝ කාලයක් වසර ගණනාවක් අනිවාර්යයෙන්ම වසරකට වැඩි කාලයක් තිස්සේ අපිට ඒක ප්‍රතිලාභ ලබන්න පුළුවන්. දැන් ගොඩනැගිල්ලක් ඉදි කරාම ඒ ගොඩනැගිල්ල තුල අපිට යම් නිෂ්පාදන කාර්යයක් අවුරුදු ගණනාවක් අවුරුදු 50ක් 100ක් වුණත් කරගෙන යන්න පුළුවන්. වාහනයක් ගත්ත මේ වාහනයෙන් අපිට භාණ්ඩ ප්‍රවාහනය කරලා ආදායම් උපද්දවා ගැනීම වසර ගණනාවක් කරගන්න පුළුවන්. තේරුණාද? ජංගම නොවනවත්කම් නැත්නම් ස්ථාවරවත්කම් මිලදී ගැනීම පමණක්මත් නොවේනේ. මිලදී ගන්නයි ඊට පස්සේ ඒවා වැඩි දියුණු කරන්න. සමහර ගොඩනැගිල්ල අපිට වැඩි දියුණු කරන්න වෙනවා. අපිට සමහර මුළු ගොඩනැගිල්ලම AC පහසුකම් ඒ වායු සමන පහසුකම් ඇති කරන්න වෙනවා. එහෙම නැත්නම් ගොඩනැගිල්ලට විශේෂිත ආරක්ෂිත කැමරා පද්ධතියක් CCTV කැමරා පද්ධතිය සවි කරන්න වෙනවා. ඉතින් ඒවෙත් ප්‍රතිඵල දීර්ඝ කාලීන. ඒක තමයි වැඩි දියුණු කරනවා කියන්නේ. තේරුණාද? මිලදී ගැනීමට මෙන්ම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් මින් අදහස් වේ. පැහැදිලිනේ? ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී
එක්ක ආරම්භයේදී නැත්තම් පවත්වගෙන යන අතරතුර. ජංගම නොවන වත්කම් නැත්නම් ස්ථාවර වත්කම් අත්පත් කරගන්න, මිලදී ගන්න, ඒ වගේම ඒවා වැඩි දියුණු කිරීම සඳහා අරමුදල් අවශ්‍යතාවය ඇති වෙනවා. ඒව තමයි දිගුකාලීන මූල්‍ය අවශ්‍යතාව නැත්නම් ස්ථාවර මූල්‍ය අවශ්‍යතාව කියලා කියන්නේ. උදාහරණයක් අපි දෙකක් අපි උනා ලියමු. උදාහරණ 1 ඉඩම් හා ගොඩනැගිලි දෙක බොහොම බද්ධවන යන්නේ. ඉඩම් හා ගොඩනැගිලි මිලදී ගැනීම. මිලදී ගැනීම සඳහා දෙවැනි එක යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා විවිධ වූ යන්ත්‍රෝපකරණ මිලදී ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා අපිට දිගුකාලීන අරමුදල් අවශ්‍යතාවය ඇති වෙනවා. මේ හැම එකක්ම බලන්න මේ සඳහා දැන් මේව මිලදී ගන්න අපි විශාල පිරිවැයක් දරනවා. මුදලක් යොදවනවා. හැබැයි ඒ වගේම තමයි ප්‍රතිඵල දීර්ඝකාලීන. අපි යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන යන්ත්‍රයක් මිලදී ගත්ත කියන්නකො. අපි හිතමු කාබනික පොහොර නිපදවන දැන් වෙළඳ පොලේ විවිධ යන්ත්‍රෝපකරණ තියෙනවා. විවිධ ධාරිතාවයන්ගෙන් යුක්ත. තේරෙනවද? ඔය විවිධ මේ ශාකපත්‍ර කොළ වර්ග, ඒ වගේම ඒ දඬු වර්ග කෙලින්ම මැෂින් එකට දානවා. දාලා මැෂින් එක අඹරලා මොකද කරන්නේ? කාබනික පොහොර වශයෙන් මේ කෘෂි කර්මාන්තර පාවිච්චි කරනද විශාල යන්ත්‍රෝපකරණ තියෙනවා. අපි හිතමු ඒකට ලක්ෂ 5ක් 10ක් 20ක් 25ක් යට කරලා තමයි ගන්න වෙන්නේ. ගත්තට ඒකේ ප්‍රතිඵලයේ වසර 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ ප්‍රතිඵලය නැත්නම් ප්‍රතිලාභයේ ගේන් එක දීර්ඝකාලීනයි. එතකොට තව එකක් තමයි ගෘහ භාණ්ඩ ෆර්නිචර්. ගෘහ භාණ්ඩ ඇතුළු ඔෆිස් ඉක්විප්මන්ට්ස් කාර්යාලීය උපකරණ මිලදී ගැනීම සඳහා තව ලියන්න පුළුවන්. රථ වාහන මිලදී ගන්න එකත් ලියන්න පුළුවන්. ඊළඟට දැන් මේ ඔක්කොම මිලදී ගැනීම ස්ථාවරෝත්කම මිලදී ගැනීමනේ. ස්ථාවරෝත්කම මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් අවශ්‍යතා, දිගුකල් මූල්‍ය අවශ්‍යතා. ඒ පමණක් නොවේ. මම නිර්වචනෙත් ලිව්වා. මොනවද? මේවා කලින් කාලට වැඩි දියුණු කරන්නනේ. වැඩි දියුණු කිරීමේ වියදම්. උදාහරණ ස්ථාවරවත්කම් වැඩි දියුණු නැත්නම් සංවර්ධනය ඩෙවලොප්මන්ට් සංවර්ධනය කිරීමේ වියදම්. ඒවත් දිගු කාලීය ස්ථාවර වියදම්. ඔන්න අපිට ඒකට අදාළ උදාහරණ වෙනම ලියන්න පුළුවන්. උදාහරණ A වායු සමන පහසුකම්. ඇති කිරීම සඳහා වායු සමන පහසුකම් ඇති කිරීම සඳහා කිසියම් මුදලක් වියදම් කරනවාද? ඒක මාස්පතා වියදම් කරන්නේ නැහැ. ආයි දීර්ඝ කාලයකට වියදම් කරන්නේ. AC ප්ලාන්ට් සවි කරනවා. නඩත්තු වියදම් වෙනම තියෙනවා. ඒවා ක්‍රිටිකල් මූල්‍ය අවශ්‍යතාවලට එනවා. තේරුණාද? නමුත් ඒ AC ප්ලාන්ට් එකක් නැවත සවි කරන්න සමහර අවුරුදු 5ක් 10ක් 15ක් විතර ගිහිල්ලා. තේරුණාද? එහෙනම් ඒකේ ප්‍රතිඵල ඒකේ ඒ සුව පහසුව හොඳ වැඩ කරන පරිසරයක් සඳහා අවශ්‍ය සුව පහසුව වසර ගණනාවක් තිස්සේ ලැබෙනවා. දීර්ඝකාලීන මූල්‍ය අවශ්‍යතා නැත්නම් ස්ථාවර මූල්‍ය අවශ්‍යතා, දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා. හැබැයි ඒ වායු සමන පහසුකම් සාමාන්‍යයෙන් මාස 3කට සමයි නිර්දේශ 3කට 4කට සැරයක් සර්විස් කරන්න ඕනේ. ඒ මැෂින් ගලවලා පිරිසිදු කරලා සමහර සෝදලා වැකුම් කරලා සමහර ගෑස් අඩු නම් ගෑස් අවශ්‍ය ප්‍රමාණය නැවත ලබා දීලා සර්විස් කරනවා. ඒවා සමහර මාස 3කට 4කට ඒ කියන්නේ වසරකට කීප සැරයක් කරනවා. ඒවා මොනවද? නඩත්තු වියදම්. ඒ නඩත්තු වියදම් වැටෙන්නේ ක්‍රිටිකල් මූල්‍ය අවශ්‍යතාව වලට. තේරුණාද? තව උදාහරණයක් ගත්තොත් B අපි හිතමු CCTV
කැමරා පද්ධති සවි කිරීම. ඒකත් දියුණු කිරීම. ඒතර ස්ථාවරෝත්කම් සංවර්ධනය කිරීම. CCTV කැමරා පද්ධතිය සවි කරන ඒත් ලක්ෂ ගාණක් සමට මිලියන ගාණක් වැය වෙනවා. හැබැයි ප්‍රතිඵලය දීර්ඝකාලීනයි. ප්‍රතිඵලය දීර්ඝකාලීනයි. තේරුණාද? ඔන්න වගේ තව ඕනනම් කර්මාන්තශාලාව පරිසරය වටේටම විශාල තාප්පයක් ඉදි කරන්න. ඒ වගේ ඒවා අමතර දේවල්. එහෙම නැත්නම් ඉන්ටර්කොම් පද්ධතියක් අභ්‍යන්තරයට පමණක් සෙක්ෂන් වයිස් ආංශික වශයෙන් දුරකථන මාර්ගයෙන් තොරතුරු නිරන්තරයෙන්ම අඛණ්ඩව හුමාරු කරගන්න පුළුවන්. බාහිරට බෑ. ඒතර ගාස්තුවක් නෑ ඒකට. ආරම්භක ස්ථාවර පිරිවෙව විතරයි. තේරුණාද? මේ වගේ දේවල් අයි තියෙනවා වැඩි දියුණු කිරීම වලට. මේ වගේ මූලික මූල්‍ය අවශ්‍යතා දෙකක් තියෙන ඕනෑම ව්‍යාපාරයකට පොදුයි. පැහැදිලිද? රයිට්. මේක නැවත අමතක කරන්න එපා. මේක අපිට නිර්වචන වශයෙන් ලියන්න වෙනවා. ඒ වගේම දිගුකල් මූල්‍ය අවශ්‍යතා සහ කෙටිකල් මූල්‍ය අවශ්‍යතා නැත්නම් తాවකාලික සහ ස්ථාර මූල්‍ය අවශ්‍යතා වලට නිදසුන් ලියන්නත් වෙනවා. නිදසුන් ලියන්නත් මේ වගේ උණුතරම් නිදසුන් අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට මූල්‍ය සම්පාදන මාර්ග වර්ගීකරණය. මූල්‍ය සම්පාදන මාර්ග වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන පදනම් කීපයක් යටතේ. නිශ්චිත ඒකීය පදනමක් නැහැ. පදනම් කීපයක් යටතේ ක්‍රම කීපයකට වර්ග කරනවා. පදනම් කිහිපයක් මත වර්ග කළ හැකි පළවෙනි ක්‍රමය තමයි ලබා ගන්නා මූලාශ්‍රය අනුව. according to source. ඒ කියන්නේ අරමුදල් ලබා ගන්න මූලාශ්‍රය අරමුදල් සම්පාදනය කරගන්න ක්‍රමය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර මාර්ග, බාහිර මාර්ග. නැත්නම් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග, බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. තේරුණාද? අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග, බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. එක්ක අභ්‍යන්තර මාර්ග, බාහිර මාර්ග. නැත්නම් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග කියන වඩා හොඳයි. මම අපේ ටීචර්ස් ගයිඩ් එකට 90යි මේක ගත්තේ. වඩා හොඳයි වුණාට ටීචර්ස් ගයිඩ් එකේ අඩුපාඩු තිබුණා වුණත් වඩා හොඳයි. වඩාත් හොඳයි අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග. මූල්‍ය සම්පාදන මාර්ග. බාහිර මාර්ග වලට බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. හරි. එතකොට අභ්‍යන්තර මාර්ගයකින් අරමුදල් සපය ගත්තොත් ඒක අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය. ව්‍යාපාරින් පරිබාහිර පාර්ශවයන් වෙතින්. ව්‍යාපාරින් පරිබාහිර කිව්වම ව්‍යාපාරෙන් බාහිර පාර්ශවයන් එක්ක පුද්ගලෝ එක්ක ආයතන. සැපයුම්කරුවෝ නැත්තම් පොලිකරුවන්, බැංකු, නැත්තම් විධිමත් මූල්‍ය ආයතන, ඒ වගේ එහෙම නැත්තම් ආයෝජකයන්ගෙන් රැස් කරගත්තොත් ඒවට අපි කියනවා බාහිර මූල්‍ය සම්පාදන මාර්ග කියලා. එතකොට අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග කියන්නේ බාහිර පාර්ශවයන්ට ආපසු ගෙවීමක් සිදු නොවන. බාහිර පාර්ශවයකට ආපසු ගෙවීමේ බැඳීමක් නැහැ. බාහිර පාර්ශවයකට ආපසු ගෙවන්න ඕනේ නැහැ. එහෙම බැඳියාවක් නැහැ. තේරුණාද? බාහිර පාර්ශවයන්ට ආපසු ගෙවීමේ බැඳීමක් නොමැති ව්‍යාපාරය තුලින්ම ඇති කරගන්න. නැත්නම් ව්‍යාපාරය තුලින්ම ජනිත කරගන්නා වූ ව්‍යාපාරය තුලින්ම උපදවා ගන්නවා වූ මූල්‍ය ප්‍රමාණයක් නැත්නම් මූල්‍ය සම්පාදන ක්‍රමයක් අපි නම් කරනවා අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය. ඒකේ මූලික ලක්ෂණ දෙක මොනවද? බාහිර පාර්ශවයකට, බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට ආපසු ගෙවීමේ බැඳියාවක් නැහැ. ආපසු ගෙවීමේ බැඳියාවක් නැහැ. අනිත් එක තමයි ව්‍යාපාරයේ තුලින්ම තමයි ජනිත කරගන්නේ. ඒ නිසා මේ මූල්‍ය සම්පාදන වල පිරිවැයකුත් නැහැ. බොහෝලට පිරිවැය අඩු. පිරිවැයක් තියෙන්න පුළුවන්. ඊටාම අඩු මූල්‍ය සම්පාදන පිරිවැයක් තියෙන. අවම මූල්‍ය සම්පාදන පිරිවැයකින් ඒ අවශ්‍ය අරමුදල් ව්‍යාපාරය තුලින්ම ජනිත කරගන්නවා. ඒවා තමයි අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග කියන්නේ. උදාහරණයක් වශයෙන් රඳවාගත් ලාභ, අතිරික්ත වත්කම් විකිණීම, ෂෙයාවින් කිරීම, කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරීම වැනි දේවල්. දැන් රඳවාගත් ලාභ කියන්නේ මොනවද? සංචිතනේ. මේ කියන්නේ සංචිත. දැන් ලාභ කියන්නේ මොකද්ද? බාහිරින් එන මුදලක්. අපි හිතමු රුපියල් සරල උදාහරණයක්. රුපියල් ලක්ෂයක් වේදම් කරලා අපි මොනවා හරි භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා.
විකිණීම සඳහා ගන්න. බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක් කියන්නකෝ. බයින් ඇන්ඩ් සෙලින්. එහෙනම් රුපියල් ලක්ෂයක් වියදම් කරලා මොන හරි භාණ්ඩ ටිකක් මිලදී ගත්තා. අරගෙන ඒක අපි විකුණනවා 1,50,000කට. 1,50,000කට. තේරෙනවද? 50,000 ලාභයිනේ. අපි හිතමු ඔබ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් ඔබලගේ කිසියම් මුදලක් තියෙනවා. ඔබ එක එක වතු හිමියන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඒගොල්ලන්ගේ කුරුඳු අස්වැන්න, ගම්මිරිස් අස්වැන්න, එහෙම නැත්නම් පොල් අස්වැන්න ඔබ මිලදී ගන්නවා. මිලදී අරන් ඔබ මුකුත් වෙනසක් කරන්න යන්නේ නැහැ. ඒකටම ලාභයක් තියන් මහා පරිමාණ නිෂ්පාදකයින්ට තොග වෙළඳුන්ට අලෙවි කරනවා. ලාභයක් ලබනවා. සමහරට ඔබ ඒවා නැවත සකස් කරනවා. අපි තුමු ගම්මිරිස් කියලා ගම්මිරිස් සෝදලා වේලලා කුඩු කරලා ඇසුරුම් කරලා කුළුබඩු වශයෙන් වෙළඳපොළ බෙදා හරිනවා. ඒකිනුත් ලාභයක් ලබනවා. ඒ වගේ නැවත සකස් කරනකොට ඔබ ලාභයක් තියන් විකුණන. එහෙනම් ලක්ෂයක භාණ්ඩ මිලදී අරගෙන ලක්ෂයකමාරකට වික්කම 50,000ක් අමතර ලාභ ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් දැන් ඔබ යට කලේ ලක්ෂයයි. දැන් ඔබේ ලක්ෂෙ මොකද වෙලා තියෙන්නේ? ලක්ෂයකමාරක් වෙලා තියෙනවා. එහෙනම් 50,000 මොකද්ද? අමතරව ලැබිච්ච මුදලක්. කොහෙන්ද බාහිරින්? ඒ මුදල කාටවත් ආපසු දෙන්න ඕනද? ආපසු ගෙවන්න බැඳීමක් තියෙනවද? නැහැ. ඒ මුදල් හිමි වෙන්නේ අයිති වෙන්නේ හිමිකරුවන්ටයි අපිටයි. එන අයිතිකරුවන්ට ඕන නම් බෙදාගෙන ගෙවල් වලට අරගෙන යන්න පුළුවන්. අරගෙන යන්නේ නැතුව ව්‍යාපාරේ රඳවන්නත් පුළුවන්. එහෙම රඳව ගත්තොත් ඒක තමයි රඳවගත් ලාභ කියන්නේ. සාමාන්‍යයෙන් කොටසක් අයිතිකරුවෝ බෙදා ගන්නවා. දැන් සමාගමක නම් ලාභාංශ වශයෙන් බෙදලා යනවා. ඉතුරු කොටස රඳව ගන්නවා අනාගතයේ ව්‍යාපාරයේ පුළුල් කිරීම කටයුතු වලට විශේෂයෙන්ම ස්ථාවරවත්කම් සංවර්ධනය කිරීමේ කටයුතු වලට පාවිච්චි කරනවා. ඒක තමයි රඳවගත් ලාභ කියන්නේ. එන ඒක තනිකර අභ්‍යන්තරින් සපයාගත්ත මාර්ගයක්. මූල්‍ය මාර්ගයක්. ආපසු කාටවත් ගෙවන්න ඕනේ නැහැ. අතිරික්ත වත්කම් විකිණීම. ව්‍යාපාරයේ වත්කම් අපි තුමු රථ වාහන තියෙන සමහර පරණ මොඩලේ වාහන. දැන් ඒව දහවණය කරන එක පාඩුයි. ඒවා ඉන්ධන වියදම වැඩි. ඉන්ධන දහනය වැඩි. තේරෙනවද? දැන් අලුතෙන් වෙලා තියෙනවා නම් හයිබ්‍රිඩ් වාහන, ඉලෙක්ට්‍රික් වාහන. ඒව දුවන එක ලාභයි. ඉන්ධන ප්‍රශ්නකුත් නැති නිසා. එන අරව ටිකක් යල්පැන ගිහිල්ලා. ඒවා දැන් පාවිච්චි කරන්න ඉතාම අඩුයි. ඒක පාවිච්චි කරන්නෙම නැහැ. එනේම කාට හරි අලෙවි කරනවා. අලෙවි කරාම අපිට මුදලක් ලැබෙනවා. ඒ මුදල් කාටවත් දෙන්න ඕනද? ඒ මුදල් කාටවත් ගෙවන්න බැඳීමක් නැහැ. බාහිරට ගෙවන්න බැඳීමක් නැහැ. එහෙනම් අභ්‍යන්තරයෙන් උපයගත්ත එකක්. අභ්‍යන්තරයෙන් ජනනය කරගත්ත එකක් නේ. එහෙනම් අභ්‍යන්තර මුල්‍ය සම්පාදන මාර්ගය. ඊළඟට ෂෙයවින් කිරීම. දන්නවනේ ෂෙයවින් කිරීමේ කතාව. ෂෙයවින් කිරීම කියන්නේ ඇත්තටම ලාභයෙන් කොටසක් රඳවා ගැනීමම තමයි. ලාභයෙන් කොටසක් රඳවා ගැනීමම තමයි. තේරුණාද? ඒක දැන් ඒක තේරුම් ගන්න accounts කරන අය වශයෙන් අපි හිතමු රුපියල් ලක්ෂයක් වියදම් කරලා විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගන්නවා. මොකද්ද වෙන්නේ? මුදල් ගිණුම බැර වෙනවා ලක්ෂයක්. අපි හිතමු දැන් ව්‍යාපාරය ආරම්භ කරද්දී රුපියල් ලක්ෂ 10ක් යොදවලා තියෙනවා කියලා. එහෙනම් මුදල් පොත හර වෙනවා, ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා දසලක්ෂයක්. හරිනේ? ප්‍රාග්ධන ගිණුම කියලා බැර වෙනවා දසලක්ෂයක්. ඒ කියන්නේ මේ තියෙන්නේ කෑෂ් බොක්ස් එක නම් මුදල් පෙට්ටිය නැත්නම් මුදල් ලාච්චුව නම් ඕකේ දසලක්ෂයක් තියෙනවා. මම දන්න කියලා දාන්නම්කෝ. රුපියල් ලක්ෂයක් භාණ්ඩ මිලදී ගන්න විකිණීම සඳහා. එහෙනම් මුදල් අඩු වෙන නිසා මුදල් පොත බැර වෙනවා. මුදල් පොත බැර වෙනවා. ගැනුම් ගිණුමනේ. ගැනුම් ගිණුම හර වෙනවා රුපියල් ලක්ෂයක්. එහෙම ඩබල් එන්ට්‍රි එන්නේ. ඒ කියන්නේ මුදල් පෙට්ටිය රුපියල් ලක්ෂයක් දැන් අඩු වෙනවා. දැන් තියෙන 9 ලක්ෂයයි. දැන් මුදල් පෙට්ටියේ තියෙන රුපියල් 9 ලක්ෂයයි. ඊට පස්සේ මේක අපි ලාභයත් යම් විකුණනවා 1,75,000කට. 75,000ක ලාභයක් තියෙනනම් කෙලින්ම අත්පිට විකුණුම් කියනකො සල්ලි දීලා සල්ලි අරගෙන තමයි භාණ්ඩ විකුණන්නේ. එහෙනම් මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනකොට නැවත මුදල් ගිණුම හර වෙනවා 1,75,000. විකුණුම් කියලා. එහෙනම් විකුණුම් ගිණුම බැර වෙනවා. විකුණුම් ගිණුම බැර වෙනවා 1,75,000. මුදල් ගිණුම හර වුණා කියන්නේ නම් මුදල් පෙට්ටියට නැවත 1,75,000ක් අලුතෙන් එකතු වෙනවා. ඒක බලන්න දැන් මේ දෙකේ විතරක් ගන්න මෙතන ලක්ෂයක් අඩු වුණා 1,75,000ක් ආව. එහෙනම් 75,000ක් අලුතෙන් ආවා. දැන් මේ අඩු වෙච්ච ලක්ෂය මෙතනින් කවර් වුණා. හරිනේ. ඒක 75ක් ආවනේ. එහෙනම්
ලක්ෂයක් ගියාට එක 75ක් නැත්නම් 1,75,000 නැවත ආවා. එහෙනම් මේ ගියපු ලක්ෂය ආවරණය වෙලා තව 75,000ක් මේක අතිරික්තයක් ආවා. යන්නේ 75,000 අතිරික්තයක් වශයෙන් මුදල් පෙට්ටියේ තියෙනවා. මේක ඕනනම් හිමිකරුවන්ට ලාභාංශ වශයෙන් හෝ ලාභ වශයෙන් බෙදා ගන්න පුළුවන්. බෙදාගෙන අරගෙන ගියොත් මුදල් පොත බැර කරන්න වෙනවා. අයි මුදල් පෙට්ටිය සල්ලි අඩු වෙනවනේ. බැර කරන්න වෙනවා. නමුත් අපි හිතමු මේක එහෙම අයිතිකරු ගෙනියන්නේ නැහැ. ඒක සංචිතයක් වශයෙන් රඳව ගන්නවා. තේරුණාද? එහෙමනම් මේකෙදි වෙන්නේ දැන් මේක අපි හිතමු ලාභ ගිණුමක් හදනවා කියලා. ලාභ ගිණුමක් හදනවා නම් අනිකුත් ආදායම් සහ වියදම් නැහැ කියලා හිතන්නකෝ. නැත්නම් එකම වියදම ගැනුම්. එහෙනම් ගැනුම් හර කරනවා කීයද ලක්ෂයක්. මම බිඳු අඩුවෙන් දාන්නම් ලේසියිනේ එතකොට. විකුණුම් ගිණුම විශේෂයේ ලාභ ගිණුමට ගේනවා බැර කරලා 1,75,000ක් අපි බිඳු අඩුවෙන් දාමුකෝ. හරිද? එහෙමනම් මේක බැලන්ස් කරාම 75,000ක් අපි හිතමු පගේ ශේෂයේ ඊගේ ශේෂයේ වශයෙන් ලාභ ගිණුමේ පෙන්눔 කරනවා. දැන් මේක තමයි රඳව ගැනීම. අයිතිකරු ඉවත් කරගෙන නැහැ. එහෙනම් මේ 75,000 ලාභ ගිණුමේ දැන් බැර ශේෂ වශයෙන් තියෙනවා. ලාභ ගිණුමේ බැර ශේෂයක් වශයෙන් පෙන්눔 කරන මේ 75,000 දැන් ව්‍යාපාරේ මුදල් පෙට්ටියේ තියෙනවා. මේ මුදල් පෙට්ටියේ තියෙනවා. ඔබ එකවුන්ටින් කරන්න ඕන විදියට. එකවුන්ටින් කරනකොට ඔබ විනිවිද භාවයෙන් යුතුව දකින්න ඕනේ මේ හර කරන එක කොහෙද තියෙන්නේ? බැර කරන එක කොහෙද තියෙන්නේ? ඒක අඩු වෙනවද වැඩි වෙනවද? පේන්න ඕනේ මේ වගේ. තේරුණාද? මුදල් පෙට්ටියත් සම්බන්ධ කරා. එතකොට දැන් මේ ප්‍රමාණය මෙහෙම තිබිලා. යම් විදියකින් මේ ප්‍රමාණය කොටස් හිමියන් අතරේ අයිතිකරුවන් අතර බෙදන්න තීරණය කරු මොකද වෙන්නේ? ලාභ ගිණුම හර වෙලා මුදල් පොත බැර වෙනවා. එළියට යනවා. එළියට යනවනේ. එහෙනම් ඒ වෙනුවට මොකද කරන්නේ? ස්ථාවරවත්කම් ෂේ වීම වෙනුවෙන්. දැන් ස්ථාවරවත්කම් දිනෙන් දින මාස්පතා වසරින් වසර ෂේ වෙනවනේ. ඒ අගේ අඩු වෙනනේ. කොමලකඩ කෑම නිසා වෙන්න පුළුවන්. යල් පැනීම නිසා වෙන්න පුළුවන්. සමහරට ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවයේ ක්‍රමයෙන් ගිලිහි යාම නිසා වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? අගේ අඩු වෙනවා. ඒක තමයි ෂේ වෙනවා කියන්නේ. ඒ ෂේ වෙලා ඒ ස්ථාවරවත්කමේ අගයක් නැති තත්ත්වයටපත් වෙනවනේ. අපි දුම් සෑම වර්ෂයකම ලක්ෂයක් ෂේ වෙනවා කියලා හිතන්නකෝ. ලක්ෂ 10 වත්කම. එහෙනම් ලක්ෂ බැගින් ෂේ වෙනකොට අවුරුදු 10ක් යනකොට ඒ වත්කම පාවිච්චි කරන්න බැරි මට්ටමකටපත් වෙනවා. එහෙනම් එදාට අපිට ඒ වත්කම අයින් කරලා අලුතෙන් ස්ථාවරවත්කමක් ගත්තේ නැත්නම් අපිට ව්‍යාපාර කටයුතු අකණ්ඩව ගෙනියන්න බැරි වෙනවා. ඒ සඳහා අපිට එකවර මුදලක් හොයාගන්න වෙන නිසා අපි කරන්නේ මොකද්ද? වසරෙන් වසර මොකද කරන්නේ? මේ ලාභ සංචිතයෙන් ටිකක් පැත්ත කරගන්න. එහෙනම් ලාභ ගිණුම හර කරලා අපි තුමු රුපියල් 25000 කියනකො. ලාභ ගිණුම හර කරලා ෂේවෙන් කිරීමේ ගිණුම කියලා ගිණුමකට බැර කරනවා. ෂේවෙන් කිරීමේ ගිණුමකට බැර කරනවා 25000. තේරුණාද? දැන් ලාභ ගිණුම විශේෂය 50000යි. දැන් අයිතිකරුවන් බෙදාගත්තත් ගෙදර අරන් යන කීයද 50000යි 25000ක් ඉතුරු. ඇයි ෂේ නිසා මේක 25000ක් අනිවාර්යයෙන්ම රැඳෙනවා. අන්න ඒක තමයි. එහෙනම් මොකද ඒක? ව්‍යාපාරේ තුලින්ම ජනනය කර ගැනීම. සංචිත ලාභ රඳවා ගැනීමත් සංචිත වගේම තමයි ෂේ වෙන් කිරීම. ඒක ලාභ රඳවා ගැනීම කියන්නේ අපි ලබාගත් අතිරික්තයෙන් රඳව ගැනීම. ෂේ වෙන් කිරීම කියන්නේ ඒ අතිරික්තයම රඳව ගැනීම. එහෙනම් දෙකම අභ්‍යන්තරයි. පැහැදිලි දැන් ඒවත් හොඳට තේරෙන්නේ වගේ. ඊළඟට අනික කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීම. කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ජංගම වත්කම් වලින් ජංගම බැරකම් අඩු කරන් පස්සෙන ශේෂයනේ. ඒ වගේම අපිට පුළුවන් ණයගැතියන්ට වට්ටම් දීලා හෝ නැත්නම් ඒගොල්ලන්ට සිහි ගැන්වීම කරලා ඉක්මනින්ම ඒගොල්ලෝ මුදල් අය කරගන්න පුළුවන්. මාස දෙකෙන් ගෙවන ණයගැතිය මාසෙන් ගෙවන්න පොළඹව ගන්න පුළුවන්. ඒ තුලින් අපිට පුළුවන් අභ්‍යන්තරීණ මූල්‍ය සම්පාදනය කරගන්න. ඒ වගේ විවිධ ක්‍රම වලින් අපි අභ්‍යන්තරීණ මූල්‍ය සම්පාදනය කරගන්නවා. බාහිරට ගෙවීමට බැඳියාවක් නැහැ. පැහැදිලිනේ? එහෙනම් අපි කෙටියෙන් ලියමු මේ වගේ බාහිර පාර්ශවයන් කොම ආයතන පුද්ගල දෙකමයි තියෙන්නේ. දන්නවනේ මේ පුදු වචනේ පාර්ශවයන් කියන එක. බාහිර පාර්ශවයන්ට ගෙවීමේ බැඳියාවක් නොමැතිකම ව්‍යාපාරය
තුලින්ම ජනනය කරගන්න මාර්ගයන් ඒව තමයි උදාහරණ තියෙන්නේ. දෙවැනි එක බාහිර මාර්ග, බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. ඒකදී ඒ බාහිරින් මූල්‍ය සම්පාදනය කරගත්තම ඒවා තියෙනවා කල්පිරෙන දිනයක් නැත්නම් කාලයක්. මැචියුරිටි පීරියඩ් එකක්. මැචියුරිටි ඩේට් එකක් තියෙනවා. ඒ කල්පිරෙන දිනය හෝ කල්පිරෙන කාලයේදී ආපසු බාහිර පාර්ශවයන්ට ගෙවීම දියාවක් තියෙනවා. එවැනි මාර්ග වලින් රැස් කරගත්තොත් අපි ඒවට කියනවා බාහිර මාර්ග නැත්නම් බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය හා වර්ණීය කොටස් නිකුත් වූ. සාමාන්‍ය කොටස් නිකුත් කරන්න පුළුවන්, වර්ණීය කොටස් නිකුත් කරන්න පුළුවන්. මතකනේ මේ දෙකේ වෙනස. නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් ප්‍රකාශ කරන්නේ නැහැ සාමාන්‍ය කොටස් වල. වසර අගදී උපයගත ලාභය අනුව තමයි ලාභාංශ තීරණය කරන්නේ. ලාභය වැඩි වෙන්න ලාභාංශ වැඩි වෙන්න පුළුවන් මේකට. වර්ණීය කොටස් නිකුත් වූ කියන්නේ නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් සඳහන් කරලා නිකුත් කරන්නේ. ලාභ අඩු වුණත් වැඩි වුණත් දන්නෝ 10%ක් නම් 10%යි. තේරුණාද? ඒ වගේම බැංකු ණය. බැංකු ණයත් මොකද බැංකුවකින් ණය ගත්තොත් ආපසු ගෙවන්න ඕන. අවුරුදු 3ෙන්ද 5ෙන්ද කල්පිරණ විදිහට ගෙවන්න ඕන. වාණිජ පත්‍ර මහජනයාගෙන් ගන්න කෙටිකල් මූල්‍ය සම්පාදන මාර්ගය. කල්පිරණම මාස 3ෙන් 6ෙන් 9ෙන් ආපසු ගෙවන්න ඕන. කල්බදු ආපසු ගෙවන්න ඕන. බැංකු අයිරා කෙටිකාලීනව ආපසු ගෙවන්න ඕන. උකස් කර ආපසු ගෙවන්න ඕන. කොටස් සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් මූලික වශයෙන් සමාගම ඈවර කිරීමේදී ආපසු ගෙවන්න ඕන. ඇතැම් වර්ණීය කොටස් ඈවර කරන්න පෙර තියෙනවා. රිඩීමබල් ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් කියලා කියන්නේ. ඇතැම් වර්ණීය කොටස් වර්ග තියෙනවා ඈවර කරන්න පෙර වසර 3කින් 5කින් කල්පිරුවන් පස්සේ ආපසු ගෙවන්න. කොහොම හරි කවදා හෝ ගෙවන්න ඕන. එහෙනම් කල්පිරුණ විට බාහිර පාර්ශවයන්ට ආපසු ගෙවීමට බැඳියාවක් ඇති මාර්ගයන්ගෙන් රැස් කරන මූල්‍ය සම්පාදන මාර්ග තමයි බාහිර මූල්‍ය සම්පාදන මාර්ග කියන්නේ. අපි මෙහෙම ලියන්න පුළුවන් එකට කල්පිරුණ විට බාහිර මූල්‍ය සම්පාදකයින් මේගොල්ලෝ දැන් මේගොල්ලෝ සැපයුම් කරවන්නේ මූල්‍ය සම්පාදකයින්ට ආපසු ගෙවිය යුතු මාර්ගවලින් රැස් කරන අරමුදල්ය. ඒව තමයි සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස් නිකුතුව, බැංකු ණය, වාණිජ පත්‍ර, කල්බදු, බැංකු අයිරා, උකස් කර ආදී වශයෙන් තියෙනවා. ඒ වගේ ප්‍රධාන ලබා ගන්න මූලාශ්‍රය අනුව අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග, බාහිර මූල්‍ය සම්පාදන මාර්ග කියලා ක්‍රම මූලික දෙකක් පවතිනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට මේ මූල්‍ය ක්‍රමවල වාසි අවාසි සාමාන්‍යයෙන් විභාගෙදී අහනවා. මූල්‍ය කළමනාකරණයටදී ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි මූල්‍ය සම්පාදන ක්‍රමවල වාසි අවාසි. මුලින්ම අභ්‍යන්තර මූල්‍ය සම්පාදන ක්‍රමවල වාසි අවාසි. අභ්‍යන්තර අපි විසින්ම ව්‍යාපාරය තුලින්ම රැස් කරගන්නේ අතිරික්ත වත්කම් විකුණලා, ලාභ රඳවාගෙන, ෂෙයා වෙන් කිරීම, ඒ වගේ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගවල වාසි. පළවෙනි එක තමයි පිරිවැය අඩුවීම. පිරිවැය ඉතා අඩුයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු යල්පැන ගිය වත්කම් තියෙනවා. අතිරික්ත වත්කම් තියෙනවා. ඒවා අලිවි කරගන්න ගියාම සමහර විට අපිට තරවුකරුවෙ බ්‍රෝකර් කෙනෙක් සම්බන්ධ කරගන්න වෙනවා. එයාට බ්‍රෝකරේජ් එකක් ගෙවන්න එච්චරයි. වෙන කිසිදු අතිරේක වියදමක් නැහැනේ. තේරුණාද? අපි හිතමු ෂෙයා වෙන් කිරීම කියලා. ෂෙයා වෙන් කිරීමේදී සමහරට ලිපිකාර වියදමක් යනවා. ඒ ගිණුම් තැබීම කටයුතුවලදී ලිපිකරුවෙකුට පඩියක් ගෙවනවානේ. වක්‍රව ලිපිකාර වියදමක් ඒකේ තියෙනවා. ඒ හැරෙන වෙන අමතර බාහිර වියදම් මොකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මූල්‍ය සම්පාදන මාර්ගවල පිරිවැය ඉතා අඩුයි. දැන් බාහිරින් කොටස් නිකුතක් කරනවා කියන්නකෝ. කොටස් නිකුත් කිරීමේදී සමහරට මිලකල සමාගමක් වශයෙන් ෂෙයා මාකට් එකේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ සඳහා ලියාපදිංචි ගාස්තුවක් යනවා. තරවු කරොන්ඩ ගෙවීම් කරන්න ඕනේ. ලිපිඩව වියදම් වෙනවා. පත්තර දැන්වීම් දාන්න ඕනේ. අන්තර්ජාලයේ දැන්වීම් ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රචාරණ වියදම් වෙනවා. ලොකු අතිරේක පිරිවැයක් යනවා. ඒ වගේ පිරිවැයක් මේකේ නැහැ. පිරිවැය තාම අඩුයි. මූල්‍ය සම්පාදන පිරිවැය අඩුයි. අනික ලබා ගැනීම පහසුයි. ව්‍යාපාරය තුලින් අඩුම කාලයකින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් ලාභ ගුණ විශේෂයක් තියෙනවා රඳව ගැනීමනේ. ලාභ රඳව ගැනීම. ඉතින් ඒක අපිට ඕනාක
සමාගමක නම් ඩිරෙක්ටර් බෝඩ් එකේ තීන්දුවක් මත පාවිච්චි කරන්න පුළුවන්. ජනටයක් මිලදී ගන්න පුළුවන්. තේරුණාද? හවුල් ව්‍යාපාරිකයන් හවුල් කරවන්ගේ කැමැත්ත මත ඒ සංචිත ගිණුම නැත්නම් ලාභ රඳවා ගැනීම ගිණුමේ සල්ලි පාවිච්චි කරලා ස්ථාවරත්වම මිලදී ගන්න පුළුවන්. ලබා ගැනීම පහසුයි. අනික ආපසු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති වීම. කාට ගෙවන්නදනේ? ව්‍යාපාරයේ තුලින්ම උපදවගත්තේ කාටවත් ගෙවන්න නැහැ. එහෙනම් ආපසු ගෙවීමේ වැදීමක් නැහැ. කාටවත් ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ව්‍යාපාරයේ වගකීම් වැඩි නොවීම. මේ නිසා ව්‍යාපාරයේ වගකීම් වැඩි වෙන්නේ නැහැ. වගකීම් එහෙමමයි. දැන් අපි හිතමු කොටස් නිකුත් කරලා රුපියල් බිලියන 5ක් රැස් කරනවා කියලා. එහෙනම් කොටස් නිකුත් කරලා බිලියන 5ක මුදලක් රැස් කරගත්තම මොකද වෙන්නේ? ඒක වගකීම්නේ. ප්‍රාග්ධන කියන්නේ වගකීම්. ප්‍රාග්ධන ගිණුම විශේෂයේ දරුවනේ හරද බැරද? ඔබ දන්නෝ බැර. නේ? තප්පරයක්වත් ඉන්න තු කියන්න පුළුවන් නේ. ප්‍රාග්ධන ගිණුම විශේෂයේ බැර කියන්නේ වගකීම් ගිණුමක්. එහෙනම් කොටස් නිකුත් කරාම වගකීම් වැඩි වෙනවා. බැරකම් වැඩි වෙනවා. මොකද අපි දන්නවා ව්‍යාපාරයේ වත්කම් අභිබවා අනවශ්‍ය ලෙස වගකීම් ඉහළ යාමෙන් මොකද වෙන්නේ? මේ වගකීම් සඳහා බැරකම් සඳහා පොලී ගෙවන්න වෙනවා, ලාභාංශ ගෙවන්න වෙනවා. ආදායම අඩු වුණොත්, ලාභ අඩු වුණොත් ඒ පොලී සහ ලාභාංශ ගෙවීම හිර වෙනවා. ඊට පස්සේ ඒකට ණයක් ගන්න වෙනවා. ණයෙන් ණය වෙලා ව්‍යාපාරේ බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු අවධානමක් තියෙනවා. ඒ නිසා එවැනි තත්වයක් උදා කරන්නේ නැහැ. මොකද වගකීම් වැඩි වෙන්නේ. ව්‍යාපාරේ වගකීම් කිසිසේත් වැඩි වෙන්නේ නැහැ මේ නිසා. අනික විශේෂ කොන්දේසි වලට යටත් වීම සිදු වීම. දැන් බාහිර මූල්‍ය සම්පාදන මාර්ගවලදී විශේෂ කොන්දේසි දැඩි මූල්‍ය කොන්දේසි වලට බැඳීම් වලට යටත් වෙන්න වෙනවා. මේක එහෙම කොන්දේසි වලට බැඳීමක් නැහැ. ඔන්න ඔය වාසි ගොඩක් තියෙනවා මේක අභ්‍යන්තර මාර්ගවල. අවාසිත් නැතුව නෙවෙයි තින්නේ. වාසි වැඩි අවාසි අඩුයි. අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගවල අවාසිත් තියෙනවා. එකක් තමයි විශාල අරමුදල් ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි වීම. ඇත්තට මේක අපහසුයි. විශාල මූල්‍ය ප්‍රමාණයක් සපයා ගන්න අමාරුයි. දැන් සීමිත පොදු සමාගමක් කියන්නකො. ඒක කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වූ කෝටඩ් කම්පැනි එකක් කියන්නකො. මිලකල සමාගමක් කියන්නකො. රුපියල් 10 සාමාන්‍ය කොටස් හරි, රුපියල් 10 වර්ණීය කොටස් හරි, රුපියල් 10 අපි තුමු යම් 100 ගානක ණය කර හරි ඩිබෙන්චර්ස් නිකුත් කළොත් කෝටි ගණන් බිලියන ගණන් ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. දැන් අතිරික්ත වත්කමක් අපි තුමු අතිරික්ත ලොරියක් තියෙනවා. ඒකද අපිට වැඩක් නැහැ. යල්පැන ගිය ලොරිය අපි දැන් ඊට නවීන පන්නේ ලොරි රථ පාවිච්චි කරනවා. ඒ ලොරියේ වික්කම අපි තුමු රුපියල් ලක්ෂ 30ක් එනවා කියලා ඉතින් ඒක ලොකු මුදලක් නෙවෙයි සුළු මුදලක්. තේරුණාද? ෂේවින් කිරීම කියමුකෝ කෝටි ගණන්ම වෙන් කරන්න අමාරුයිනේ. තියෙන උපයගත මුළු ලාභෙම ෂේ වශයෙන් වෙන් කරන්නේ නැහැ කොටසයිනේ. කොටසක් ලාභාංශ වශයෙන් ගෙවන කොටසක් රඳව ගන්න ඕනේ. එහෙනම් මේ මූල්‍ය සම්පාදනය කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. විශාල මූල්‍ය ප්‍රමාණයක් සපයා ගන්න බෑ බාහිරින් වගේ. තේරුණානේ? විශාල අරමුදල් ප්‍රමාණයක් සපයා ගන්න අමාරුයි. දෙවෙනි එක තමයි කාරක ප්‍රාග්ධන ගැටලු මතුවීම. අනිවාර්යයෙන්ම අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගවලදී කාරක ප්‍රාග්ධන ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් අපි හිතමු අතිරික්ත වත්කමක් වික්ක කියලා. අතිරික්ත වත්කමක් වික්කම ඒ සල්ලි මොකද කරන්නේ? ඒ සල්ලි ව්‍යාපාරයේ අපි හිතමු හිමිකරුවන් අතර බෙදා ගන්නවා. ඇයි ඉතින් මෙතෙක් පාවිච්චි කරගත්තේ නැති වත්කමක් ඒක අපේ වත්කමක්. එහෙමනේ හිමිකරුවෝ දෙන්නෙක් නේ අපි දෙන්න කතා කරනවා මේක අපි දෙන්නටයි වත්කම අපි බෙදාගමු. ඉතින් අරන් යනවා. ඒතර එදිනෙදා වියදම් පියවන්න, දෛනික වැටුප් ගෙවන්න, සංග්‍රහ වියදම් දරන්න, පරිත්‍යාග කරන්න. දැන් වෙසක් පොසොන් වලට දන්සැල් වලට එහෙම ආධාර අපිට ලියන්න වෙනවා. සමහර ක්‍රීඩා තරගයක් අනුග්‍රහය දක්වන්න ඒව කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? කාරක ප්‍රාර්ථනා කරලා මතු වෙන්න පුළුවන්. එදිනෙදා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අපි හිතමු ලාභ රඳවා ගැනීම කියන එක ලාභ රඳවා ගැනීම නැත්නම් සංචිත. ඒ ගිණුමේ සල්ලි අපි හිතමු යන්ත්‍රයක් මිලදී ගන්න කැප කරොත්. එදිනෙදා අමුද්‍රව්‍ය මිලදී ගන්න. දෛනික සේවා බිල්පත් ගෙවන්න, දෛනික වියදම් පියවන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග තුලින් අනිවාර්යයෙන්ම කාරක ප්‍රාථමික ගැටලු මතු කරන්නත් පුළුවන්කමක් තියෙනවා. නමුත් වාසි වැඩි. පැහැදිලිද? රයිට්. ඔය වගේම අපි බලමු බාහිර මාර්ගවලනේ. බාහිර මූල්‍ය සම්පාදන ක්‍රමවල වාසි අවාසි. අභ්‍යන්තර වගේම බාහිර. මුලින්ම බාහිර මූල්‍ය සම්පාදන මාර්ගවල වාසි. පළවෙනි එක තමයි විශාල අරමුදල් ප්‍රමාණයක් සපය ගන්න පුළුවන්. නිකන් හිතන්න කොටස් නිකුත් කිරීම. ප්‍රසිද්ධ නැත්නම් කීර්තිමත් පොදු සමාගමක් නම් සාමාන්‍ය කොටස් නිකුත් කළොත්, වර්ණීය කොටස් නිකුත් කළොත්, ණයකර නිකුත් කළොත් විශාල ආයෝජකයන් පිරිසක් බිය සැකැනතුව තමන්ගේ අතිරික්ත මුදල් ඉතිරි කරගත ධනෙ
ආයෝජනය කරන මිලදී ගන්න. එහෙනම් විශාල මුදලක් පහසුවෙන් රැස් කරගන්න පුළුවන්. අභ්‍යන්තර මාර්ගවල එච්චර බෑක සීමාවක් තියෙනවා. දෙවැනි එක තමයි ව්‍යාපාරයේ හිමිකාරීත්වය පුළුල් කරගත හැකි වීම. ව්‍යාපාරයේ හිමිකාරත්වය පුළුල් කරගන්න පුළුවන්. දැන් සමහර විට හිමිකරුවෝ වැඩි වෙන තරමට ව්‍යාපාරය ශක්තිමත් වෙනවා. පවර්ෆුල් බිස්නස් එකක් බවටපත් වෙනවා. තේරෙනවද? දැන් සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් කරාම ඔබ දන්නවා ව්‍යාපාරයක හිමිකාරත්ව ප්‍රාග්ධනය නැත්තම් සුද්ධ අයිතිය නැත්තම් සැබෑ අයිතිය සැබෑ හිමිකරුවෝ සැබෑ අයිතිකරුවෝ වශයෙන් සලකන්නේ සාමාන්‍ය කොටස් හිමියන් පමණයි. මොකක්ද හේතුව? ඒගොල්ලෝ නිශ්චිත ලාභාංශයක් අපේක්ෂා කරන්නේ නැහැ. ලාභ වැඩි වුණාම වැඩි ලාභාංශයක් ගෙවනවා. ලාභ අඩු වුණාම අඩු ලාභාංශයක් ගෙවනවා. ලාභ නැත්තම් ලාභාංශ නොගෙවන. ඔය තුනම ඒගොල්ලෝ බාර ගන්න සූදානම්. අන්න සැබෑ හිමිකරුවෝ. එහෙනම් අන්න වගේ ව්‍යාපාරයේ හිමිකාරීත්වය නැත්නම් සුද්ධ අයිතිය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ බාහිර මූල්‍ය සම්පාදන මාර්ග නිසා. වර්ණීය කොටස් ණයකරුලින් ඒක නෑ. ඒගොල්ලෝ ණය ප්‍රාග්ධනයේ වැටෙන්නේ. තේරෙනවද? මූලික වාසි දෙකක් තියෙනවා. හැබැයි මේ බාහිර මූල්‍ය සම්පාදන ක්‍රමවල අවාසි වැඩි. මතකනේ ඉස්සෙල්ලා අපි කිව්වේ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගවල වාසි වැඩි. වාසි වැඩි. බාහිර මූල්‍ය සම්පාදන මාර්ගවල වාසි අඩුයි, අවාසි වැඩි. දෙක දෙපැත්තට දෝලණය වෙන්නේ. මේක අවාසි වැඩි. පළවෙනි එක තමයි සපයා ගැනීම පිරිවෙල වැඩි වීම. මූල්‍ය සම්පාදනය කරගන්න ඉහළ පිරිවෙලක් දරන්න වෙනවා. කොටස් නිකුතුවක් කියන්නකො ප්‍රචාර දැන්වීම පළ කරන්න ඕනේ. ෂෙයා මාකට් එකේ ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් දරන්න ඕනේ. තේරුණාද? බ්‍රෝකරේජස් තරවු ගාස්තු ගෙවන්න ඕනේ. විවිධ දේවල් තියෙනවානේ. බදු ගෙවන්න ඕනේ. ඒ නිසා මූල්‍ය සම්පාදනය කර ගැනීම පිරිවෙල වැඩි. දෙවෙනි එක තමයි අරමුදල් සපයා ගැනීම පහසු නොවීම. අරමුදල් සපයා ගැනීම පහසු වෙන්නේ නැහැ. සංකීර්ණයි. දැන් ව්‍යාපාරයේ සමාගමක යල්පැන ගිය නැත්තම් පාවිච්චියට ගත්තේ නැති යන්ත්‍රයක් වාහනයක් තියෙනවා නම් ඩිරෙක්ටර් බෝඩ් එකට හදිසි බෝඩ් බීඩ්යක් තියලා තීරණයක් ගන්නවා ලැබි කරන්න. සමහරට අපි පොඩි පුවත්පත් දැන්වීමක් පළ කරනවා. එක්කෝ ඒ වත්කම් අලෙවි කර දෙන තරවුකාර සමාගමකට වැඩි පවරනවා. එදාම පුළුවන් සල්ලි කරගන්න. බොහොම සරලයි වැඩි. නමුත් මෙතන එහෙම නෙවෙයි. මෙතන අරමුදල් සපයා ගැනීම පහසු වෙන්නේ නැහැ. ටිකක් සංකීර්ණයි. තේරුණාද? සංකීර්ණ වැඩ බාහිර මූල්‍ය සම්පාදනය කියන එක අනිවාර්යයෙන්ම දැන් ණයකර නිකුත් කරනකොට හරි පරිස්සමින් කරන්න ඕන. ඒකට වෙනම මේ කියන්නේ ණයකර නිකුත් කරලා අරමුදල් රැස් කර ගැනීම, ණයකර නිකුත් ගැන ප්‍රසිද්ධ කිරීම, ප්‍රචාරණය කිරීම, ඇප්ලිකේෂන් කැඳවීම නැත්නම් ඇප්ලිකේෂන් කෝල් කිරීම, ඇප්ලිකේෂන් බාර ගැනීම, ඒවා ඉවැලුවේට් කිරීම, විභජනය කිරීම තේරෙනවද? ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ නිසා තමයි සමහර ව්‍යාපාර මේ අරමුදල් සම්පාදනය කර දීම වෙනම ආයතනයකට බාර දෙනවා. වෙනම ආයතනයකට බාර දෙනවා. එහෙම ඉන්නවනේ. තේරෙනවද? ඒ කියන්නේ වෙනම ආයතනයකට බාර දුන්නේ ඒගොල්ලෝ තමයි ඒ කොටස් හරි ණයකර නිකුත් කිරීමේ සියලු දේවල් කරලා අපිට මූල්‍ය සම්පාදනය කර දෙනවා. අපි ඒගොල්ලන්ට ගාස්තුවක් ගෙවන එක තමයි තියෙන්නේ. එහෙම අතරමැදි ආයතනක් තියෙනවා. ඒ මොකද ඒක සංකීර්ණ නිසා. අනිත් එක තමයි අපසුරකුම් අවශ්‍ය වීම. අනිවාර්යයෙන්ම අපසුරකුම් අවශ්‍ය වෙන බොහෝ වෙලාවටනේ. දැන් ණයකර නිකුතුවක් කියන්නකෝ. අනිවාර්යයෙන්ම ව්‍යාපාරේ වත්කම් අපිට තියන්න ඕනේ. බැංකු ණයක් ගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම අපසුරකුම් අවශ්‍යයි. එක්ක නිශ්චල දීපලක් නැත්නම් නිර්වුල් ඉඩම් ඔප්පුවක්. නැත්නම් නිර්වුල් නිවාස ඔප්පුවක් කෙලින්ම අපිට දින කියලා කෙලින්ම ඒක ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බැංකුවේ නමට ඉඩම පවරලා ඔප්පුව පවර දෙන්න ඕන. හදිස්සියේ ණය ගෙවුවේ නැත්නම් ඉඩම අපේ නෙමෙයි බැංකුවේ. අපි අනිවාර්යයෙන්ම ඉඩමෙන් අපේ ව්‍යාපාරය තකුලාගෙන යන්නට ඕන. ඒ වගේ අපසුරකුම් ලබා දෙන එකත් එතන ලොකු අවදානමක්. අපිට ඉල්ලන අපසුරකුම් දෙන්න බැරි නම් ණය හම්බෙන්නේ නැහැ. ඒ වගේ එතන වාසියක් තියෙනවා. අනික ව්‍යාපාරයේ වගකීම් වැඩි වීම. ව්‍යාපාරයේ වගකීම් අනිවාර්යයෙන්ම ඉහළ යනවා. දැන් ණයකර නිකුත් කරා කියනකො ආපසු ගෙවන්න ඕනේ. බැඳීමක් තියෙන වගකීම්. සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් ආපසු ගෙවන්න ඕන වගකීම්. බැංකු ණය ආපසු ගෙවන්න. අනිවාර්යයෙන් වගකීම් වැඩි වෙනවා. ඔය වගකීම් වැඩි වුණාට කමක් නැහැ. දරන්න පුළුවන් වත්කම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් වත්කම් ප්‍රමාණය අභිබව ඉතා ඈතට ගියපු වගකීම් ප්‍රමාණයක් ගොඩ ගහගත්තොත් ඒ ව්‍යාපාරය සමහර විට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ අතරමඟදී ඇනිටින්න පුළුවන්. ව්‍යාපාර කටයුතු හිර වෙන්න පුළුවන්. තේරුණාද? මූල්‍ය දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. බංකොලොත් මාවතර යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අර වත්කම් වලට සමාන වගකීම් ප්‍රමාණයක් ගැටලුවක් නැහැ. හදිස්සියේ ව්‍යාපාර කටයුතු ඇන හිටියොත් නතර කරන්න උනොත් ටක් ගාලා වත්කම් ටික වික්ක බැරකම් ටික පියව ණය නැහැ. එහෙම නැත්නම්
වත්කම් වලට වඩා අඩු බැරකම් නම් වඩා හොඳයි. ඒ කියන්නේ එතකොට හදිස්සියක් වුණොත් වත්කම් ඔක්කොම ටික වික්කා බැරකම් පියෙව්ව අතිරික්තයක් අයිතිකරන්න ගෙදර අරන් යන්න පුළුවන්. නමුත් අපි හිතමු බිලියන ලක්ෂයක වගකීම් තියෙනවා. බිලියන 100ක වත්කම් විතරයි තියෙන්නේ. හදිසියේ ව්‍යාපාර කටයුතු හදිසිය ඇනහිටීමක් වුණොත් මොකද වෙන්නේ? අර වගකීම් පියවන කිසිසේත් ප්‍රමාණවත් වත්කම් ප්‍රමාණයක් නැහැ. අන්න ඊට පස්සේ උසාවි ගාන යන්න වෙනවා, අපිට උත්තර බඳින්න වෙනවා, අපේ පෞද්ගලික දේපල පවා සමහරට උපලබ්ධි කළ ගෙවන්න වෙනවා, ප්‍රශ්න වෙලකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නත් මේකේ තියෙනවා. ඔන්න වගේ බාහිර සහ අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග දෙකේම වාසි වගේම අවාසිත් තියෙනවා. පැහැදිලිනේ? රයිට්. හොඳයි දරුවෝ, අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න ආරම්භ කළේ ව්‍යාපාරවල ප්‍රධාන මූල්‍ය සම්පාදන මාර්ග. අපි එහිදී ප්‍රධාන ඕනෑම ව්‍යාපාරයකට මූල්‍ය අවශ්‍යතා දෙකක් කතා කරා. ඕනෑම ස්වරූපයක, ඕනෑම තරාතිරමක, ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වන ව්‍යාපාරයකට මූල්‍ය අවශ්‍යතා දෙකක් අපි කිව්වා. එකක් කෙටි කාලින මූල්‍ය අවශ්‍යතා, අනික දිගු කාලින මූල්‍ය අවශ්‍යතා. නැත්නම් తాවකාලික මූල්‍ය අවශ්‍යතා, ස්ථාර මූල්‍ය අවශ්‍යතා. එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය වන මුදල් තමයි කෙටිකල් මූල්‍ය අවශ්‍යතා කිව්වේ. ස්ථාරවත්කම් මිලදී ගැනීම, ඒව නැවත වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපාර ආරම්භයේදී හෝ පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන වියදම් පියව ගන්න අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතා තමයි ස්ථාර මූල්‍ය අවශ්‍යතා කියලා කිව්වේ. අපි ඒකට උදාහරණ පව විස්තර කළා. ඊට අමතරව අපි ප්‍රධාන මූල්‍ය සම්පාදන මාර්ගවල අපි එක පදනමක් කතා කරා. ඒ මූල්‍ය සම්පාදනය කරගන්න මාර්ගය අනුව අභ්‍යන්තර මාර්ගයක්ද බාහිර මාර්ගයක්ද? අභ්‍යන්තර මාර්ග වලින් සපයගත්තොත් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග, බාහිර මූල්‍ය සම්පාදන මාර්ගයෙන් සපයගත්තොත් අපි ඒවට කියනවා බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. සහ අපි ඒ දෙකේම වාසි අවාසි වෙනම සාකච්ඡා කරා. වෙනම සාකච්ඡා කරලා අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි අභ්‍යන්තර මාර්ගයකින් මූල්‍ය සම්පාදනය කරගන්නවාද බාහිර මාර්ගයකින් මූල්‍ය සම්පාදනය කරගන්නවාද කියන එක තීරණය කරන්න ඕනේ. මේ දෙකේ වාසිය වාසි සසදා බැලීම. වඩා වාසහාගත පැත්තෙන් උණු තෝරගන්න. මම හිතනවා කෙටි කාලීන නැත්නම් අපි හිතමු කෙටි මූල්‍ය අවශ්‍යතාවයක ලොකු අරමුදලක් නෙවෙයි, අපි හිතමු රුපියල් ලක්ෂ ගණන් මිලියනයක් දෙකක් වගේ කෙටි අරමුදල් අවශ්‍යතාවයක් නම් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගයෙන් සපය ගන්න එක වඩා හොඳයි. මොකද පිරිවැය අඩුයිනේ. අපකර නැහැ, බාහිරට ගෙවි බැඳීම් නැහැ, අභ්‍යන්තර වගකීම් වැඩි වෙන්නේ හොඳයි. හැබැයි අතිවිශාල මූල්‍ය අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න බොහෝ වෙලාවට අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග සමත් වෙන්නේ. එතනදී අකමැත්තෙන් වුණත් බාහිර මූල්‍ය සම්පාදන මාර්ගයක් කරා යමු වෙන්න වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් මූල්‍ය සම්පාදන මාර්ගවල ඉදිරි විශ්ලේෂණ කටයුතු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.